අයිබෝවන් ටිකක් හොඳයි බට මිස්සුනා ඒ පන්තිය තමයි මේ අද දැම්මේ නැත්නම් උගලන්ට පාඩු වේද අර බදාදා මේ අමතර පන්ති දැම්මේ ඒක බයෙන් එපා අධිකටම මේ වෙලාවට දාන්නේ කො අපි අද මෙයාට පන්තියක් තියෙනවා මෙතන මේ වාණිජ්‍ය පන්තියක් කවුද තෙරුණි ඉන්නවද තෙරින් ඉන්නවද තාම ආවේ නැද්ද දැන් වාණිජ්‍ය පන්තියට ගියාද දන්නේ නැහැ ඉන්නවා හරි පුතා එහෙමනේ දැන් මේ මට මේ ලොකු අසනීප නෙමෙයි මේ හාටට බඩේ අමාරු ඔළුවේ අමාරු එහෙම නෙමෙයි මේ ඊයේ මං ස්පිතාලෙන් ආයේ දවස් 6ක් හිටියා අර මෙහෙමනේ අනතුරකට පෙර සූදානම් කියලා එකක් තියෙනවා කාලයක් යනකොට මොකක් හරි දරුණු අනතුරක් වෙන්න තියෙනවා නම් ශරීරේ ඒකට පෙර සූදානමක් වශයෙන් තමයි ගියේ නැත්තම් වෙන මුකුත් මරොන් නෙමෙයි මේ ඒක ඔබට උගන්වන්න තියෙනවා මම ඒතර කියලා දෙන්නම් ප්‍රජනක පද්ධතියේ පුරස්ත ග්‍රන්ථි කියලා එකක් තියෙනවා ඔබට එනවා පාඩම එනවා ඉස්සරහට පුරස්ත ග්‍රන්ථි දැනගන්න එපා දැක්කද ඒ සම්බන්ධව ඇති වුණු පොඩි ආසාදනයක් තමයි නිකන් චෙක් කරනකොට අහුනේ මේ වෛද්‍යවරු කිව්වා මේක තියන්න එපා මෙහෙම කරමු එතකොට ඔබට පස්සුවට හොඳයි කියලා ඒකයි දිනයක් දුන්නා නවතින්ද ජාර්දන ප්‍රොස්පිල් එකේ ඉතින් ඊයේ තමයි මම ආවේ ඉතින් මම වහම කිව්වා සෙනසුරාදා දාන්න මේ ඇට මේ පන්තිය බදාද අපි කරනවා සාමාන්‍යයෙන් බදාද කරන්නේ. යා මේ අධිච්ඡයක් වුණාම තමයි මෙහෙම දැම්මේ. එතකොට මතක තියාගන්න මේ දැන් මෙච්චර දරුණු විදියට ලෝකෙම කොරෝනා යනවනේ ලංකාවෙත් එහෙම කොරෝනා දරුණු විදියටම යනවා. මේකට හේතු දෙකයි. එකක් තමයි මේ පාලකයන්ගේ මට පේන විදියට මේ රට පාලනය කරන නූගත් ඔබ විසින්ම අපි කියන්නේ අපිම පත් කරගත්ත අය නූගත් අය අපිම පත් කරගත්ත ඇමති මණ්ඩලයේ മന്ത്രി මණ්ඩලයේ ඉන්න නූගත් අයගේ ක්‍රියා සහ සමහර මිනිස්සුන්ගේ වැඩි දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් තමයි මේකට ප්‍රධානම හේතුව. එයා හිතනවා මේ ආය ජීවිතේට අවුරුදු වෙන්නේ නැහැ. ජීවිතේට අනුරාධපුරේ පොළොන්නරුව සීගිරි කතරගම නුවරඑළිය යන්න හම්බෙන්නේ නැහැ. ඒවා ආයි ලංකාව සිටීමේ නැතුලා යනවා කියලා. මේ පොඩ්ඩක් නිදහස ලැබුණ ගමන් පියාඹාගෙන යනවා. ගිහලා දැක්කනේ පේනවනේ. දවසද ඊ දැන් මම දැක්කපත් ටීවී එකේ මේ ආවට පස්සේ බැලුවේ 24 දෙනෙක් මැරුණා කියලා ඊ. ඒ වගේ වෙන්නේ. එතකොට අපේම තියෙන මේ නොසලකිල්ල නිසා තමයි මේකට හේතුව. හරි? ඒ නිසා ඔබ පරිස්සමෙන් මේ කටයුතු කරන්න ඕනේ. රයිට්. ඔබ තේරුම් ගන්න ඕනේ අපිට කිසි දෙයක් දැන් ගොඩක් ළමයි බලන් ඉන්නේ අපිට ඉබේ ලැබෙන කන්නේ. අපිට කවුරු ගෙනත් දෙයි මේවා. අම්මා තාත්තා දෙයි. නෑදෑයෝ දෙයි. දෙයයන් වහන්සේ ගෙනත් දෙයි. නැත්තම් කවුරු හරි සර්ව බලධාරී කෙනෙක් අපිට ලබා දෙයි. කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද කියන්නේ කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. දැන් මම යම් දෙයක් මට ලැබුණාද? ඒවා ඉබේ ලැබිච්ච දේවල් නෙමෙයි. මම ගොඩක් මහන්සිලා ලබාගත්ත දේවල්. කිසි දෙයක් ඉබේ ලැබෙන්නේ නැහැ. ඉබේ ලැබෙනකම් බලන් හිටියොත් ඔබ පරාදයි. අනාගතයේදී ඔබ පරාද වෙනවාමයි. ඔබට ඉබේ ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. ඔබ ලබා ගන්න. ලැබෙනකන් ඉන්න එපා. ලැබෙනකන් ඉන්න එපා. ඔබ කොහොමද ලබන්නේ? මේ කියන දේ හොඳට අහගන්න. ඔබ ලබා ගන්න. ඒතර ගොඩක් ඔබට උත්සාහ කරන්න වෙනවා. මේ දේවල් ලබා ගන්න. ඔබට ගොඩක් උත්සාහ කරන්න වෙනවා මේ දේවල් ලබා ගන්න. ඒ උත්සාහයෙන් තොරව Tamanට ගැලුමක් ගන්න නැහැ. මම දැක්කා ස්පිතාලෙනකොට මේ විශේෂඥ වෛද්‍යවරයාත් එක්ක එයාවට ඉන තවත් දොස්තරවරු තරුණ 6-7 දෙනෙක්. එයාගෙන් මම දැක්කා බොහොම තරුණ පිරිමි ළමයි දෙන්නේ 3 දෙනෙක්. ගෑල් ළමයි බොහොම තරුණ අය අවුරුදු 26 27 වගේ බලන්න. එතකොට
එයාට වෛද්‍ය වෘත්තිය ඉබේ ලැබිච්ච දෙයක් නෙමෙයි. උන් ගොඩාක් මහන්සිලා ලබාගත දෙයක්. නිසා ඔබට කියන්නේ තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ ලබා ගන්න. නිකන් ලැබෙන්නේ නැහැ. සල්ලි දීලා ඔබට ගන්න බෑ කිසි දෙයක් දැනුම කියන එක. ඔබ මහන්සිලා ලබා ගන්න. මමත් මං කිව්වේ කිසි දෙයක් මට ඉබේ ලැබුණේ නැහැ. මේ ලැබෙන හැමදේම මම ලබාගත් දේවල් ලැබෙනකම් බලන් ඉන්න එපා. ඔබේදී ලබා ගන්න උත්සාහ කරන්න. ඒකයි කියන්න තියෙන්නේ. එතකොට මම මේ පැහැදිලි කිරීමක් කරේ ඔයගොල්ලන්ට මට ඒ ඇතුණු ආපදාව සම්බන්ධ ඔබට පද්ධති දෙකකදී ඔබට කියලා දෙනවා. අපේ සරලි පද්ධතිය යනනේ මේ කිව්වේ. ඉතින් මමත් ඒකයි පෙර සූදානමක් වශයෙන් තමයි ඒකට කරේ. රයිට්. එතකොට මේ දැන් මේ සතියක් විතර දැන් මම දවස් 6ක් ඉස්පිතාලේ හිටියානේ. මෙච්චර දිගු කාලයක් ඉස්පිතාලේ හිටියේ එකම දේ. ලොකු දේවල් මේ නහයට ඔක්සිජන් දීලා මේව දීලා එහෙම නෙමෙයි. ඒව ටෙස්ට් කර ඉන්න උනා ඒක. එහෙම නෙමෙයි බොහොම හොඳට කාලා බීලා හිටියා. පොඩි ශල්‍ය කර්මකුත් කළා. ඒක වලක් ගන්න. මම ඔබ මොකද්ද කියලා කියන්නම්. මොකද හේතුව ඒක ඔබට නැත්තම් මම කියන්නේ නැහැ. ඒක මේ උගන්නන්න සිලබස් එකේ නැත්තම් මම ඒක එච්චර කියන්නේ නැහැ. මේ සිලබස් එකේ තියෙනවා. ඒකට සමහරකට ඉස්පිතාලේ හිටියේ අය වැඩි හරියකට මුත්‍රාශය ගල් වකුගඩු වල ගල් ඒ ගැන උගන්නන්න තියෙනවා ඔබට 11 පන්තියේ. ඒකට වලකින්න ක්‍රමානුගමනය කරන්න. ගොඩක් අය හිටියේම එහෙම ගල් ආපු අය. එතකොට ඒක ඔබට කියලා දෙන්නම්. දැන් මම එව්වා මේ ඔබට මේ පස්වතර දෙකක පොඩි කොටස් දෙකක්. එකක් පරණ සිලබස් එකේ යටතේ තිබුණු 2016 ආපු කොටසකුයි අනික මේ 2021 ව්‍යුහගත රචනාවල ආපු 20 ආපු කොටසකුයි ඔබට එව්වා. බලන්න අර අපි සූදානම් වෙනවනේ. විභාගයට සූදානම් වෙනවා. ඒතර සූදානම් වීමේදී අපි අනුගමනය කරන ක්‍රම තමයි මම මේ පැහැදිලි කරන්නේ. දැන් මේ බෝඩ් එකේ ගිය සතියේ ඔබත් එක්ක මෙතන ගිය වදාදා මේ වදාද නෙමෙයි පිට වදාදා ඔබත් එක්ක මේක ගන්නකොට දාපු බෝඩ් එකේ එහෙම තියෙනවා මේ. ඔබ මේක දැන් මේක දිහා බලලා මේක අඳින්න නැතුව ඔබ ඉගෙන ගන්න එපා. මේක අඳින්න. ලස්සන අඳින්නේ නැහැ මේ මම දැන් මේක මට ටක් කරලා මට අඳින්න පුළුවන්. ඒකට එක විදියටම ඉඳලා ටිකක් මට මහන්සි. හරි 10 අද 12 දෙකට අද තියෙනවා 11 පන්ති ළමයින්ට හෙටත් ආයෙ තියෙනවා 9 පන්තියටත් තියෙනවා. එනිසා මම එකමාරක් විතර අද ඔබට මේක කියලා දෙන්නම් අහගෙන ඉන්න. මේ බලන්න දැන් මේ සාක සෛලයක් නෙමෙයි සදාස්ත්‍රාකාර. මේක සාක සෛලයක්. අඳුරගන්න හැටි. පිටම තියෙන සෛල බිත්තිය. ඊට ඇතුලෙන් තියෙන ප්ලාස්මා පටලය. ඊට පස්සේ මේ විශාල රිත්‍යක් මේ හැටියක් නෙමෙයි හිස් අවකාශයක් තරල පිරි. අවකාශයක්. ඒක මේ හරි මෙතන හරි මේ වගේ රෝමක් දාලා පොඩි තිතක් තිබ්බොත් කෙඳි වගේ දාලා ඒක න්‍යෂ්ටිය. ඒකම මේ ලොසින්දරයක් වගේ හදලා මෙහෙම දැම්මොත් එම මේ රැල් වගේ දැම්මොත් ඒක මයිටොකොන්ඩ්‍රිය. මේ තට්ටු කැටි පෙලක් එකමත එක තිබ්බොත් දැන් ගොඩක තියෙන්න පුළුවන් ඒවා ගොඩක්. ගොල්ගිදේ. ඒකම නූල් වගේ මේ කෙඳි වගේ මම මේ වෙනම ඇඳලා තියෙනවා මේ වගේ අන්තස්ප්ලාස්මී ජාලිකාව. ඒකේ තැන් වල තිත් තිබුණොත් ඒක රළු අන්තස්ප්ලාස්මී ජාලිකාව. එහෙම නැත්නම් අනික සිනිඳු අන්තේ තියෙන රළු එක මේ සිනිඳු එක. රයිට්. ඔබට දැක්කා එහෙනම් මම මේ සෛලේ තියෙන දේවල් ඔක්කොම කළාද? මට කියන්න 58 පිටුවේ ශනාලි කියන්න 58 පිටුවේ මේ සියල්ලම කරාද? මේ සෛලේ තියෙන ඔක්කොම පැහැදිලි කරාද? මේක අඩි වෙරෙනවා. ශනාලි තෙරින් විරුෂා සිතොම් කියන අදීශ මේ ඔක්කොම කරාද? කියන 58 පිටුවේ ටික ඔක්කොම පැහැදිලි කරාද? ඔක්කොම කලේ නෑ සර්. රයිට් පුතා රයිට්. එහෙනම් අපි යමු සෛල බිත්තියේ ඉඳලා යටේ ඉඳලා
පිටම තියනවාද මේකේ තියෙන පොඩි දෝෂයක් අර සෛලෝප්ලාස්ම මේ ප්ලාස්ම පටලය ශල්‍ය බිත්තියෙන් වෙන් වෙලා පෙන්නලා නැහැ. අපි යමු සෛල බිත්තිය යටම සාක සෛලවල පමණයි තියෙන්නේ. කලබල වෙන්න එපා. මේ පිටම තියෙන බිත්තිය. ගේක බිත්තිය වගේ. අජීවී. සත්ත්වසල්ව නැහැ. ප්‍රධාන ලෙස ඒකේ තියෙනවා පොලිසැකරයිඩයක් වන සිලුලෝස්. හරි? හැඩය රඳා පවතින. දැන් ගේක බිත්තිය රවුමට දැම්මොත් හැඩේ රවුම්නේ හතරස්නේ හැඩය සන්ධාරණය ආරක්ෂා සන්ධාරණික දැරීම ශක්තිය මතක තියාගන්න. නෑ අමාරු නෑ. රයිට්. මේ පාර ගම්ම එකතුලින් ඕන දෙයක් යන්න පුළුවන් එහාට මෙහාට. රයිට්. ඒක උඩ එක බලන්න ගොල් ගෙදේ. ඒ තියෙන්නේ. දැන් මම ඔක පෙන්නලා තියෙන්නේ එක යට පැත්තේ අර තැටි ගොඩක්. ඕක ඕනේ තරම් ඕනේ තැනකදී යන්න පුළුවන්. අඳුර ගන්න තියෙන්නේ අර තැටි ගොඩක් එක මත එක තියෙනවා. තනි පටලයකින් ආවරණයි කුහරමේ පැතලි තැටි රාශියක් එක මත එක. පැතලි තැටි රාශියක් එක මත එක තියෙනවා. මේ වගේ දැන් මෙහෙම තට්ටු රාශියක්. ඒවා යටින් හිවි ගහ ගන්න. කෘත්‍ය විදබදගත් ඔබට පේනවා ප්‍රෝටීන, ග්ලයිකෝප්‍රෝටීන, ග්ලයිකොලිපිඩ නිපදවයි. ශ්‍රාවීය ද්‍රව්‍ය සෛල වල නිපදවන අර ශ්‍රාවී කරන ද්‍රව්‍ය අවුරුනවා. තැම්පත් කරනවා. ඊළඟට අර පැත්තකින් තියෙන මේම මෙන්න තියෙනවා ඔබට ඕම ගන්න පුළුවන් වගේ සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා ඒ තියෙන්නේ හරි රයිබෝසෝම රහිතයි ඉතිත් මේ වගේ තුනක් අපිට කියනවා රයිබෝසෝම කියලා ස්ටෙරොයිඩ් ලිපිඩා කාබෝහයිඩ්‍රේට් වර්ග සංශ්ලේෂණයේ පරිවහනය ප්‍රධාන වශයෙන් කරනවා. අපි බලමු ඔකේ සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවනේ. බලමු. right සෛලෙන් සෛලයට ද්‍රව්‍ය පරිවහනය කරනවා අන්තප්ලාස්මික ජාලිකාවල. right ඊළඟට ප්ලාස්ම පඩ්ඩය ඒක බලන්න සෛල බිත්තියට ඇතුලෙන් තියෙන එක සෛල බිත්තියට ඇතුලෙන් තියෙන එක දෙකම කළු වෙලා තියෙනවා. සත්ත්ව සෛලවල පිටම සෛල බිත්තිය නැහැනේ. ප්ලාස්ම පඩලි විතරයි තියෙන්නේ. මෙයා ෆොස්ෆොලිපිඩ ප්‍රෝටීන් වලින් හැදලා තියෙන එක සෙලුලෝස් නෙමේ අර්ධ පාරගම්මේ පඩලයක්. සෛල බිත්තිය මේ මාර්කෝ යනකොට සෛල බිත්තිය පිට මේක මේ තියෙන්නේ සෛල පටලේ නම් මේ බිත්තිය නම් මේකෙන් ඕනේ දෙයකට මේ අතුරට යන්න පුළුවන්. මේ ප්ලාස්ම පටලෙන් මේ අතුරට ගන්නේ තෝරලා බේරලා. ඒ නිසා අපි කියනවා අර්ධ පාරගම්මේ පටලයක් නැත්නම් වර්ණ පාරගම් පටලයක්. වර්ණය කියන්නේ තෝරනවා. right වැදගත් කෘත්‍ය සෛල ආවරණයක් දිස්ක්‍රියා කරනවා. සෛලය තුළට ද්‍රව්‍ය ඇතුල් වීම සෛලය තුළට ද්‍රව්‍ය ඇතුල් වීම සෛල වලින් ද්‍රව්‍ය ඉවත් වීම පාලනය. ඕනම දෙයකට සෛල තුළට ද්‍රව්‍ය ඇතුළෙන් දෙන්නේ නැහැ. ඕනම ද්‍රව්‍යයක් සෛලෙන් එළියට යන්න දෙන්නේ නැහැ. දෙකද තෝරා බේරාගත් ද්‍රව්‍ය පමණයි යන්න පුළුවන්. වැදගත් ඒවා. වැදගත් right ඊට පස්සේ ඔය න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටිකාව තියෙන ඔබට පේනවා න්‍යෂ්ටි පටලය න්‍යෂ්ටිකාව කියලා. ඒ තියෙන්නේ න්‍යෂ්ටිකාව මැද තිතක් වගේ න්‍යෂ්ටි පටලය තියෙනවා. මැද කෙඳි කියලා තියෙන්නේ වර්ණ දෙය. ගැන මේක කියනවා අපි බලමු ඊට න්‍යෂ්ටි කියලා උඩ තියෙන එක බලන්න. සෑම ජීව සෛලකම න්‍යෂ්ටි නැත. න්‍යෂ්ටිය සෛලක පාලක මධ්‍යස්ථානය. නමුත් හැම සෛලකම න්‍යෂ්ටිය නෑ. රතුරු දුරවල න්‍යෂ්ටියක් නෑ. ඒ වගේම ඔබට කලින් උගන්ලා මම නෑ 11 පන්ති උගන්වන්න දෙනවා ෆ්ලෝයම සෛල වල පෙනේර නල සෛල වල න්‍යෂ්ටි නෑ. රතුරු දුරවල න්‍යෂ්ටියක් නෑ. right සමහර සෛල න්‍යෂ්ටි එකට වඩා ඇත. සමහරක් ඇතුළ න්‍යෂ්ටි එකට වඩා 11 පන්ති උගන්වන ඔබට කංකාල පේශි. ඒවා න්‍යෂ්ටි එකට වඩා තියෙනවා. න්‍යෂ්ටි තුළ න්‍යෂ්ටිකාව වර්ණ දෙයතා. වර්ණ දෙය කෙනෙක් කියන ගන්නවා පොඩ්ඩක්. කලබල වෙන්න එපා. යම් ජීව විශේෂක වර්ණ දෙය සංඛ්‍යාව නියතකි. ඒකත් ඔබට පස්සේ උගන්වනවා. මේ පාඩමේම ටිකක් උගන්වන්න දෙනවා. කලබල වෙන්න එපා.
ඊට පස්සේ ඔබට එනවා අන්තිම පාඩම ප්‍රවේණියේදී තදට උගන්වනවා ඒ ටික රයිට්. කෘත්‍ය සෛල ජීව ක්‍රියා පාලනය හොඳට මතක තියාගන්න. දැන් ගෙදර අම්මා ඉන්නේ. නැත්නම් තාත්තා ගෙදර පාලනය කරන්නේ රටේ ජනාධිපති රට පාලනය කරන්නේ. ඒ වගේම සෛලේ හැම ජීව ක්‍රියාවක්ම පාලනය කරන්නේ ඒකේ. රයිට්. අන්න මතක තියාගන්න ඒවා. වර්ණදී තුල ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩාව සම්ප්‍රේෂණය යන්න හරි. ඔය න්‍යෂ්ටිය තුල තුනක් කෙඳිති වර්ගයක් වර්ණදේය. ඒකෙන් තමයි අපිට අම්මගේ තාත්තගෙන් ඒ ලක්ෂණ අපිට අයිති වෙන්නේ. අම්මගේ තාත්තගෙන් ඒ අපිට ඒ ලක්ෂණ එනවා ඒ වර්ණදේය තුල තමයි ඒ ලක්ෂණ තියෙන්නේ. ඒවා අපෙන් යනවා අපේ પરම්පරාවට. දැක්කද? ඔක එන උගන්නන්න. හොඳ පාඩමක්. අන්තිම පාඩමේදී උගන්වන්න වෙනවා. මෙතෙන්දී දැනගන්න තියෙන්නේ න්‍යෂ්ටිය තියන්නේ ජීව ක්‍රියාවලිය පාලනය කරන සෛලේ. ඒවයි වර්ණදේය තියෙනවා කෙඳිති වර්ගයක්. ඒවා යම් ජීව විශේෂයකට නියතයි. මිනිහා තුළ තියෙන්නේ 46ක්. විවිධ සතුන්ගේ වෙනස්. ඒ වර්ණදේය වල තියෙනවා තමගේ પરම්පරාවේ ලක්ෂණ තමන්ට ලැබෙන්නේ ඒවා ඇතුළේ තියෙන අංශු වලින් රයිට්. හරි ඉතිගාලම දෙන්න. රළු අන්තස්ප්ලාස්මික් ජාලයක අර න්‍යෂ්ටිය වටේ තියෙන එකේ බලන්න තිත් වගේ තියෙන. එයා න්‍යෂ්ටිය බාහිර පඩේට සම්බන්ධයි. පිටත කුෂ්ඨයේ රළු වී ඇත්තේ රයිබෝසෝම තියෙන නිසා. ෆොස්ෆොලිපිඩ ග්ලයිකොලිපිඩ නිපදවනවා. ප්‍රෝටීන් නිපදවා පරිවහණය. කොහොමද? එකෙන් සමානයි කරන්නේ පරිවහන කෘත්‍ය. රයිට්. රයිබෝසෝම අර්ථයනේ ඊට පිටින් පොඩ්ඩක් පටල වලින් වට නො ඉතා කුඩා ඉන්දිකා. මොකක් හරි පටලයකින් වටලා නැති තියෙන ඉන්දිකාව මේ උපේ එකක දෙකකින් සෑදී ඇති අන්තස්ප්ලාස්මික් ජාලිකාව සම්බන්ධයි. මම අර මෙතන ඇදලා තියෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන්නේ රයිබෝසෝම. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ප්‍රෝටීන් නිපදවන්නේ රයිබෝසෝම වලින් යටින් ඉතින් හදා. හරිතලව. වෙදින් සාක සෛල වල විතරයි තියෙන්නේ. එක පුතෙක් ගියාරි දුවෙක් ගියාරි මේ කනෙක්ෂන් අවුල් වෙනවා ආය ජොයින්ට් වෙනවා. දැන් ආය ජොයින්ට් වෙලා අවුල් වෙනවා. ඒ නිසා මම මුල් ටික නැවත නැවත කියනවා. මේ මෙන්න කික්නාගේ ෆෝම් වල ඒවා අකරතැබි තියෙනවා. හරිතලව. හරිත සාක තුල පමණක් ඇත. ඒ කියන්නේ කොළ පාට සෛල තියෙන ඒවා ගස් වල නා සමහර ලපටි කඳන් වල ලපටි පත්‍රී නටුව කොළ පාටයි ඒවා හරිතලව තියෙනවා. දිව්‍ය පටලයි ඒවට කියන්නේ හරිත ප්‍රද ඒවා තියෙනවා ක්ලෝරොෆිල්. හරි. අපි දන්නවා කොළ කැඳ හදපුවම අපි කොළ තලලා ගත්තොත් ඒ කැඳ කොළ පාටයි. ආන්නේ තලපුවම හරිතප්පද එළියට එනවා. ප්‍රධාන කාර්ය ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය. ඒතර පත්‍රයේ කොළ පාට වෙච්චි හැමතැනින්ම හරිතප්පද තියෙනවා. ඒ ආහාර නිපදවනවා. පත්‍ර නටුවේ කොළ පාටන ආහාර නිපදවනවා. සමහර ලපටි කඳන් කොළ පාටයි ආහාර නිපදවනවා. ඒ වගේම ආලෝකය ලබා ගන්නෙත් ඒකෙන් රයිට්. ද මයිටොකොන්ඩ්‍රියම කීපයක් මම ඇඳලා තියෙනවා පේනවනේ දොසින්දරයක් වගේ දිග එකක්. අණ්ඩාකාරෝ දණ්ඩාකාර ඇඩයි දීපටලමේ ඉන්දිකාව ශ්වසන මධ්‍යස්ථානය. දැක්කද? ප්‍රධාන දේ මෙතන ගන්න ගොල්ගෙඩිය මොනවද කරන්නේ? මයිටොකොන්ඩ්‍රිය මොනවද කරන්නේ? රයිබෝසෝම මොනවද කරන්නේ? න්‍යෂ්ටිය මොනවද කරන්නේ? අන්තර්ප්‍රාස්මික ජාලිකා මොනවද කරන්නේ? ශෛල ප්ලාස්මා කෘත්‍ය ඔක්කොම දැනගන්න ඕනේ right? ශ්වසන මධ්‍යස්ථානය right? ඊළඟට රික්තය හිස්තනක් නේ ද්‍රවතිරි තරලයක්. ඒකේ පිටදයකට කියනවා තාන ප්ලාස්ටික් කියලා. පටලයකින් වටවැත්ත තරලයකින් පිරී ඇත. තනි පටලයක් තාන ප්ලාස්ටික් කියන්නේ සෛලසේ ජලීය සීනි විවිධායන වර්ණ ඇත. සත්ත්ව සෛල වල තියෙන කුඩා රික්තක සාක සෛලික ලොකු රික්තක තියෙනවා. ඒක සෛලික ජීවීන් තුල සංකෝචක රික්තක ඇත. ඔය අපි දන්නවා පැරමීසියම්, පැබිඩමොනාස්, අමීබා, යුග්ලිනා යගේ රික්තක කීපයක් තියෙන පුළුවන් කුඩා ඒවා. ඉන් ආශ්‍රිතික විධානය සෛලයේ තියෙන වැඩිපුර ජලයේ ඒක රික්තක පුපුරලා පිට වෙනවා. සෛල වලට එකතු වුණානේ වැඩිපුර ජලය ඒ රික්තකේ තමයි තැම්පත් වෙන්නේ. ඒවෙන් කරන්නේ ජලය වැඩි වුණාම ඒ රික්තකේ පුපුරලා පිට යනවා. ආශ්‍රිතික විධාන කියන්නේ ඒක තමයි. කෘත්‍ය සෛලයේ ජල තුල්‍යතාවය දැක්කද? ඒ ජල ඉවත් වෙලා වැඩිපුර ඒවා ජල වැඩිවීම පාලනය කරනවා. සාක සෛල වල සූනතාව
අපි දන්නවා ගස් වලට වතුර හරියට තිබුණ නැත්තම් ගස් මැලවිලා යනවා. ඒ අර සාක සෛලවල ඔය රික්තකවල ජලය අඩු වුණාම ඇකිලෙනවා. ඒක තමයි විෂූණ කියන්නේ. ජලය ආවම ඒවට සූණයි පිම්බෙනවා. බයිස්ට්‍රාවි ද්‍රව්‍ය ගබඩා කරයි මේ සාකෙන් ඉවත් කරන ද්‍රව්‍ය ගබඩා කරනවා සන්ධාරණීය ජලයේ පිරෙනම ශක්තියක් දෙනවා රයි. වර්ණක මගින් සෛල වර්ණය ලබා දෙනවා රයි. ශෛල ප්ලාස්මි මේවත් අහනවා මතකද ශෛල ප්ලාස්මි කියන ඔබට පේනවා න්‍යෂ්ටි පටලයක් ප්‍රාස්ම පටලයක් අතර ඉන්දිකා හරන විට පීටි ජල්ලිමේ තර කොටස මේදී න්‍යෂ්ටි පටලයයි මේ සෛල බිත්තියයි අතර තියෙනවනේ මේ හිඩස් මේ ඒ ජෙලි වගේ ජල්ලි කියන්නේ කොහමයි ඒවා තමයි සෛල ප්ලාස්මා කියන්නේ මේ ඉන්දිකා ඔක්කොම හැරුණාම ඉතුරු කොටස හරි හැඩී ලබා දීම ඉන්දිකා දැරීම ඔය තියෙන මයිටොකොන්ඩ්‍රියම ගොල්ගිදිය න්‍යෂ්ටිය රයිබෝසෝම අන්තස්ප්ලාස්මික ජාලිකා ඔක්කොම දරාගෙන ඉන්නේ මේ ජල්ලි වගේ සෛල ප්ලාස්මයෙන් පරිවර්තන ක්‍රියා කරන්න ඒ කියන්නේ සෛල තුර රසායන ප්‍රතික්‍රියා කරන්න ඒක දායක වෙනවා රයිට් අපි එහා පැත්ත බලන්න 59 ඒකේ ඔබට පේනවද මේ සාක සත්ත්ව සෛලක වෙනස්කම් අමතරව සත්ත්ව සෛලයක ඉලෙක්ට්‍රෝන එක කළු වෙලා තියෙනවා ඔබට කලබල වෙන්න දෙයක් නැහැ මේ හැඩයයි ඒ හැඩය බලන්නේ එක ගෝලාකාරයි විශාල රික්තක නැහැ හරිත ලව නැහැ අනිත් ඔක්කොම මේකේ තිබෙනවා ඒකේ තියෙනවා ඔබ බලන්න උඩේ ඉඳලා ඔබ සෛල නිපාතන ආශ්‍රිකාව කියලා තියෙනවනේ ඔබ චූටි කතරයක් දාගන්න ඒක ඔබට නම් කරන්න දෙන්නේ නැහැ මම ගත්ත රූපික ඒවත් තිබුණ නිසා තියෙන්නේ කේන්ද්‍රිකාව කියන එක ලකුණු කරන්න දෙන්නේ නැහැ කතරයක් දාගන්න අන්තස්ප්ලාස්මික ජාලිකාව ඉතින් පිරිලා ඇතුලේ කෙඳි කෙඳි ඒව එනවා සෛල ප්ලාස්මි පුරකේ ඒක හරි සෛල ප්ලාස්මි පිරිලා තියෙන කොටස ඒක ඔබ දැන් කිව්වේ සිලින්ඩර් අන්තස්ප්ලාස්මික ජාලිකාව ඒවා තියෙනවා මයිටොකොන්ඩ්‍රියම වගේ සුද්ධ සූත්‍රිකා වුණේ කතරයක් දාන්න ප්ලාස්ම පඩල විතරයි තියෙන්නේ සෛල බිත්තියක් නැහැ කොහොනේ ශුද්‍ර නාලිකාවක් නැහැ රයිබෝසෝම ඕනේ තැන් වල තියෙනවා ඒ රයිබෝසෝම න්‍යෂ්ටිකාව ඕනේ ඉතින් ඒක න්‍යෂ්ටි දෙකල මැද තියෙන්නේ ගොල්ගිරේ ඕනේ ඔය තියෙන පැතිරි තටි එතන ගොඩක් තියෙනවා ලයිසෝසෝම ඕනේ පෙරොක්සිසෝමය ඕනේ රයිට් ඒවා පොඩි කතර දාගන්න මම කියන ටික විතර පාඩම් කරන්න රයිට් සත්ත්ව සෛල සාක සෛල අතර සංසන්දනය බලන්න හරිත ලව නැහැ අපි ඒක කොළ පාට නෙවෙයි හරිත ලව නැහැ සමහරක හරිත ලව තියෙනවා මොකද හැම සාක සෛලයකම හරිත ලව නැහැනේ කඳේ මුලේ කොළ පාට නැති දැන් තියෙන්නේ නේ සෛල බිත්තියක් නැත සත්ත්ව සෛල නැහැනේ සෛල බිත්තිය ඇත සාක සෛල තියෙනවා විශාල රික්තක නැහැ සත්ත්ව සෛල හැබැයි කුඩා රික්තක තියෙන්න පුළුවන් විශාල රික්තකෝ කීපයක් තියෙන්න පුළුවන් සාක සෛලවල සෛල තුළ වැඩි අවකාශයක් සෛල ප්ලාස්ම ගනී එතකොට ඔබට පේනවනේ කළු වෙලා තියෙන එකේ වැඩි අවකාශයක් සෛල ප්ලාස්ම මේකේ සෛල ප්ලාස්ම ගන්න චූටි අවකාශයක් සුළු අවකාශයක් ගන්නෙ මෙතන යට තියෙන එක පොඩි මාරු වෙලා වැරදිලා වෙලා තියෙන්නේ සිලුලෝස් ඇත නෙමේක ඇත කපලා නැත කියලා ලියන්න පුළුවන් සත්ත්ව සෛලවල සෙලියුලෝස් නැහැ අනිත් පැත්තේ සාක සෛලමගේ ප්‍රතිමාරු වෙලා තියෙන්නේ සාක සෛල සෙලියුලෝස් නැත නෙමේක ඇත කියලා හදාගන්න රයිට් දැන් මේ අපි කරන්නේ ඉතුරු ටික හරි වැදගත් ඔබ පොඩ්ඩක් බැලුවොත් රයිට් ඔබ බලන්න ඔබට එව්වා නේද ෂනලි ආව නේද මේ 2021 බලන්න මෙහෙම සෛලය තුළ පවත්නා ඉන්දිකා හතරක් ඒවැ ප්‍රධාන කෘත්‍ය පිළිබඳ අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ හරිනේ ඔය උත්තරත් එක තියෙනවා මේක මේ මාකින් ස්කීම් යන්නේ අපිට උත්තර දෙනවා ඒගොල්ලෝ ඒ ලකුණුත් හම්බෙලා තියෙද්දි ඔබට ආවා දැක්කද න්‍යෂ්ටිය ඒක ඒගොල්ලන් දුන්නා දීලාන කෘත්‍ය තිත්පෙළ තුළ දැක්කද සෛල තුළ සිදුවන ජීව ක්‍රියා පරිවෘත්තේ ක්‍රියා
ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම පාලනය දැක්ක නේද? දැක්ක. ප්‍රශ්නෙට උත්තරය දැක්කනේ. සෛල තුළ සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනය. නැත්නම් රසායන ප්‍රතික්‍රියා තමයි පරිවෘත්තීය ක්‍රියා කියන්නේ. පස්සේ උගන්වන ඔබට ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ ඕනෙමෙන් එකක්. ලකුණක් දෙන්න. ලකුණු හරියද? තේරුණා? දැන් ඊට පස්සේ අංක 2 තිත්පෙළුවට ලියන්න කියලා තියෙන්නේ. කෘත්‍ය දීලා පරිවෘත්තීය ක්‍රියාවට අවශ්‍ය ශක්තිය සැපීම. පරිවෘත්තීය ක්‍රියා කියන්නේ සෛල තුල සිදුවන සියලුම රසායන ප්‍රතික්‍රියාවනේ. ශෛල වලින් රසායන ප්‍රතික්‍රියාව වෙන්නේ ඒ සඳහා ශක්තිය ලබා දෙන්නේ මයිටොකොන්ඩ්‍රියම. ජව පොළ. බ්‍රාස්පගෙන්දා එළියරමිලේ තියෙන පොළ නෙමෙයි. ඉරිදා තියෙන හැඳහන්දිය පොළක් නෙමෙයි. මේක ජව පොළ කියන්නේ ශක්ති පොළ, ශක්ති මධ්‍යස්ථානය මයිටොකොන්ඩ්‍රියම. ඒමත් අහනවා විභාගෙට දැක්කද? රයිට්. දැන් බලන්න එතන ලකුණයි දැක්කද? ඉතින් ලකුණු 4ක් කියන්නේ ඔය ලකුණු 15ක පස්සකින් 4ක්. හරි. ඊට පස්සේ ගොල්ගි සංකීර්ණය දීලා තියෙන්නේ. ගොල්ගි සංකීර්ණය දීලා අහනවා මොකද කෘත්‍ය දැක්කද? ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම, අසුරා තැබීම, බෙදා හැරීම දැක්කද? ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවනවා, ගබඩා කරනවා, බෙදා හරිනවා ඕන එක ලකුණු. ඒ නිසා ආයි අහන්නෙත් ඕම තමයි වෙන මොනවා අහන්නද මේ චූටි පන්ති වලින්. ඊළඟට ඔබට කියනවා ප්‍රෝටීන් පරිවහනය. දැක්කද? කෘත්‍ය දීලා. ස්ථාන අංක 4 දැක්කද? රාලු අන්තස්ප්ලාස්මි ජාලිකාව. දැක්කද? මං කියන්නේ අන්තස්ප්ලාස්මි ජාලිකාවෙන් පරිවහනය තමයි ප්‍රධාන කෘත්‍ය කියලා. ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම, ගබඩා කිරීම ගොල්ගි දේ කෘත්‍ය. දැක්කද? අන්න විභාගයට ආය කොටසක් දැන් පැහැදිලිනේ. නිකන් ලකුණු 4 right? ඒ නිසා අපිට මේ පෙන්නන්නේ ඒකයි. දහමරණ පුරාවේ 2016 තව එකක් තිබුණා. පරණ සිලබස් එකේ. හරිද දැන්? තේරින් හරිද ඒ ටික? ඔක්කොම තිබුණේ උත්තරත් එක්ක. හරිද? චමෝද හරිද? ශනලි හරිද දැන් ඒවා? හරි සර්. ක්‍රිෂ්මි නැද්ද? ක්‍රිෂ්මි නෑ. ක්‍රිෂ්මි නැද්ද? ඔව්. මේ 85 පන්තියේ ෆොටෝ එකකුත් එක්ක දානවා වෙනදා ආය නැද්ද අද? තව විනාඩි 10කින් මේක ඔෆ් වෙනවා. කිෂ්මි නැද්ද? හරි. කතාවෙන් පේන්නේ නෑ වගේ අද. හොඳයි. සත්ත්ව සෛලක ඇති ප්‍රධාන කොටස් 5 දක්වා ඇත. බලන්න. දැන් ඔබට පේනවනේ දේවල් කොහොමද කියලා බලන්න. ප්ලාස්මා පටලය, මයිටොකොන්ඩ්‍රියම, ගොල්ගි දේහ, න්‍යෂ්ටිය, අන්තස්ප්ලාස්මි ජාලිකාව. ආය යහනේ ඒවමනේ දැක්කද? හරි? මේකේ උත්තරේ එතන නෑ. වෙනම දාලා තියෙන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. විවගත රචනාවක් නෙමෙයි. කොටස් ඇත. ඔබෙන් අහනවා ස්වායු ශ්වසනයේ ශක්තිය මුදාහරණය කුමන කොටසද? දැන් ඔබ කියන්නේ ශ්වසනය කරලා ශක්තිය මුදාහරින්නේ ප්ලාස්මා පටලයේද, මයිටොකොන්ඩ්‍රියමද, ගොල්ගි දේහද, න්‍යෂ්ටියද, අන්තස්ප්ලාස්මි ජාලිකාවද? ශක්ති පොළ මොකද්ද? කවදාද කතා කරන්නේ නැහැ. තේරින් වෙන කතා කරනවා සිතුම් කෝ කතා කරන්නේ මයිටොකොන්ඩ්‍රියම. හරි. සජීව මෙන්ම අර්ධපාරගම් වන්නේ කුමන කොටසද? කොහමද අහන්නේ? දැක්කද? සජීවයි ආකෙරින් බලන්න කියන්න බලන්න තේරින්. සජීව මෙන්ම අර්ධපාරගම් වන්නේ කුමන කොටසද? ප්ලාස්ම පටල. ඔව් තේරින්ද? නෑනේ. ප්ලාස්ම පටලය. අද උත්තර දෙන්නේ නැහැ. අන්තස්ප්ලාස්මි ජාලිකාවේ ස්වභාවය අඳ දක්වන්න. දැක්කද? ඒකෙන් මම කිව්ව ඔබ විභාගයට ගෙනකොට සූදානම් වෙලා යන්න. ඒ සූදානම් වීම තමයි ඔබට ජයග්‍රහණයට ඉතාම පහසු වෙන්නේ. සූදානම්, පෙර සූදානම්. දැක්කද? මේ දෙකෙන් ඕන එකක් අඳින්න. මේ තියෙන්නේ
ඒකේ උත්තරේ මම පෙන්නන්නම් මේ මාකින්ස් කේමේදී මේ ඇඟිලි තියෙන හැටි. හරි. හරි. දැක්කද? ඔය දෙකේ නෝන එකක් ගන්නම ලකුණු හම්බෙලා එක. ඒ තමයි ලස්සන මක ඕවා කර කර ඉන්න එපා හොටු ගගා කියලා ගගා සෙම ගගාවක ඉන්න එපා. ඒක තමයි අන්තස්ප්ලාස්මීය ජාලිකාවේ ස්වභාවය ඇඳ දක්වන්න ලකුණු දෙකයි. නිකන් මෙහෙම නේද? හරි. ඊළඟට හතරේ වර්ණයේ අන්තර්ගත වන්නේ කුමන කොටසේද? දැන් කියන්න මට ශෙනලි කියන්නේ. වෙනය කියන්නේ ශෙනලි කියන්නේ. වර්ණයේ අන්තර්ගත වන්නේ කුමන කොටසද? දැන් ඔබට පේනවනේ කොච්චර ලේසි ප්‍රශ්න අහන්නේ කියලා. කොහොශනලි? නෂ්ටියේ. න්‍යෂ්ටිය තුල ඔව් ලකුණු එකයි right. ඉතින් එහා තව තියෙනවනේ පස්ස කොටස් හතරක්. දැන් මේකේ ලකුණු ඔබට තියෙනවා. ඉතින් එහා මේකේ ප්‍රශ්න ලකුණු 1 2 3 4යි 5 6 7 8යි. ඔව්. ඒ ඉතුරුෙන් එහා ඉතුරු ටික උගන්වන්න අපිට කියන්න. මොන බලන්න. හරි. බලන්නකෝ. සාක සෛලයක් අන්වීක්ෂණ නිරීක්ෂණයට සූදානම් කිරීම. සාකක සෛලයක් අපි කොහොමද අන්වීක්ෂණ බලන්න සූදානම් කරන්නේ බලන්න. ලුණු ගෙඩිය කපයි ඇතුළත පිටත පෘෂ්ඨයෙන් තුනී සිවියක් ඉවත් කිරීම. නැත්නම් රොහයෝ කියන සාකයක් තියෙනවා එකෙන් බ්ලේඩ් එකක් කරන් තුනී අපිටර්ම සිවියක් ගන්නවා. right? සිවිය ජලයේ සහිත ඔරලොස් තැටියක් බිල්ලන්න. එතකොට දැන් අපි තුනී සිවියක් කපාගෙන ජලයේ සහිත ඔරලොස් මේ තැටියක් වොච් බෑස් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් right මෙන්න මේ වගේ ඔය ජලයේ සහිතකේ දානවා මේ සිවි කීපයක් අපි කපලා දානවා ඉතින් වීදුරු කදාගෙන ඒ මත ජල බිඳුවක් තමයි ඔබ මේ ක්‍රමයේ සමහරට ස්කෝල් එක කරලා පෙන්නලා ඇති ඉතින් දැම්මා පින්සලකින් ලුණු සිවියගෙන නැත්නම් අර රොහියෝ සාකේ අපිටර්න සිවියගෙන හරි මේකෙන් පින්සලක් කරන් පින්සලේ කෙලවට අතින් අරගන්න නෑ මේවා අරන් මේකට දාන අතින් අරගන්න බෑ ඇති මේකෙන් මේකට දානවා අර ජල බිඳුව තුල ගිල්ලනවා ලුණු සිවිය වැසුම් පෙත්තකින් ජල බිඳුව ඇතුල් නොන්සේ තැබීම වැසුම් පෙත්ත අපි ඉංග්‍රීසියෙන් කියනවා කවර් ෂිප් කියලා හරි එතකොට මේක මෙම රවුන්ඩ් හැඩ තියෙනවා හතරස් හැඩ තියෙනවා ඔබ දැක්කද ස්ලයිඩ් ලේ ගන්න අය ආනම වහනවා ඉතින් සත්ත්ව සෛල අන්වීක්ෂණ නිරීක්ෂණයේදී සෝදාගතෝ ඔක තමයි ක්‍රමය සූදානම් කරන්නේ දැන් සත්ත්ව සෛල හදන්න අපි කට පොඩ හොදලා පීයක් කරන් කටට ඇතුළට දාලා කම්බුල හාරලා ගන්නවා පිස්සු එහෙම කරන්නේ නෑ හාරන්නේ හැම පිහි ගන්නෙත් නෑ මම නිකන් වීඩියෝට කිව්වේ යෝගට් හැන්දක් අරගෙන ඔබ දන්නවා අපේ කම්බුලේ නිකන් ජීව කම්බුලට ගාලා බලපුවා නිකන් සමහර තැන් වල නිකන් කැඩි කැඩි රළු වගේ තියෙනවා ඒවා යන්තම් යෝගට් හැන්දකින් යන්තම් හොරලා ගන්නවා ඒ අරගෙන මේ විදිහමයි හරි ඒ වතුර තියෙන චුට්ටක් වතුර තියෙන එකක ගිල්ලලා තියලා සයිඩ් එකකට වීදුරු කදාකට ජල බිඳුවක් දාලා පින්සලකින් ඒක අරගෙන එකට තියලා වැසුම් පෙත්තකින් වහන්න දුරහරි ඔන්න කියලා දුන්නා right සෛලයක ඉන්දිකාමකින් සිදුවන ශ්‍රම විභාජනයේ පහදන්න හරි වැදගත් වචන මේ සෛලයක දැන් මම මෙතන භාගයට මකලා තියෙන්නේ ඒ එක සෛලයක් අපේ ශරීරයේ සාක සෛලයේ ඕනම සත්ත්ව සෛලයක සාක සෛලයක මේවා සමහර ඒවා තියෙන්න පුළුවන් සමහරක නැති වෙන්න පුළුවන් ඔබ දැක්ක සත්ත්ව සෛලයේ තියෙන දේවල් ගොඩාක් තිබුණා මම ඒ ඔක්කොම සමහරක අතාරින්න කිව්වා බලන්න එක සෛලයක එක එක ඉන්දිකාවට කියන්නේ ඉන්ද්‍රියන් නෙමෙයි ඉන්දිකා වලින් කරන කෘත්‍යයන් වෙනස් දැන් ගොල්ගිදියෙන් එක කෘත්‍යයක් න්‍යෂ්ටියෙන් එක කෘත්‍යයක් සෙල් ප්ලාස්මාවෙන් එක කෘත්‍යයක් මයිටොකොන්ඩ්‍රියම් එක කෘත්‍යයක් හරිතලවෙන් එක කෘත්‍යයක් රයිබෝසෝම එක කෘත්‍යයක් එතකොට සමස්ත ක්‍රියාව මුළු සෛලයේ තියෙන මුළු ක්‍රියාව ඉක්මනින් වෙනවා ඒක මේ කාර්යක්ෂමයි අපි මේ හිතමු ඔබ ස්කූලට යන උදේ ගියා හරි පොඩයි නා
ඇඳට වෙලාම සයක් විතර හිටියම ටිකක් ඔබ දන්නවනේ එහාට මෙහාට ඇවිදින්න නැතුව අපහසුයි. මෙහෙමයි. දැන් ඉස්කෝලේ එක බලන්න මම දැන් ගුරුකුල විද්‍යාලය ඉගෙන ගන්නකොට උසස් පෙළ මම එක හවුස් එක කැප්ටන් මට මතකයි. එක හවුස් එකේ කැප්ටන් මේ හවුස් එකේ මේ ඉන්නකොට මට පාලනය කරන්න ළම හිටියේ 1600ක්. ඔය ගුරුකුල විද්‍යාලයේ දැනුත් පන්ති ගුරුකුලේ ධර්මාලෝකයේ A B C D E F G H වගේ පන්ති 8ක් 9ක් තියෙනවා. 9 පන්ති 8 පන්ති 10 පන්ති 11 පන්ති වල ළමයි පොඩි පන්ති වල නැතුව 5න් 6න් එහා උසස් පෙළ දක්වා 6000ක් විතර ඉන්නවා. ඉතින් මටම ආයිති සාමාන්‍යයෙන් ගුඩ් ස්පොට් කොන්වෙන්ට් එකේ මුළු ඉස්කෝලේම ළමයි 1600ක් විතර ඉන්නවා නම් මට මගේ හවුස් එකට එච්චර ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් මම උදේ ගම මට ආයිති ශාලා තියෙනවා. මට ආයිති භූමියක් තියෙනවා. මං ඉතින් මට ආයිති ළමයින්ට ඒ ශාලාවල කොටස් බෙදලා තිනවා. ඔයා මේ පන්ති අතු ගන්න ඕනේ. ඔයා මේ කුණු වරයන්න ඕනේ. මේ ග්‍රවුන්ඩ් එක සුද්ධ කරන්න ඕනේ. මේ පොර දාන්න ඕනේ. බල්පල ගලවන්න ඕනේ. එතකොට අපි ගියාම ඉස්කෝලේ 7:00ට පටන් ගන්නවා නම් ළමයි 7 වෙනකොට ඇවිල්ලා ඔය පැය භාගය තුල මගේ හවුස් එකට ආйти භූමියේ අර ගොඩනැගිලි වල තියෙන අපද්‍රව්‍ය ඔක්කොම අයින් කරලා මකුල් දෙල් කල්ලා ඔක්කොම සුද්ධ කරලා කුණු වරන් දාලා භූමිය සුද්ධ කරලා අතු ගාලා වල්පල ගාලා ලස්සනට දිනයක් කරා. ඒතර අනිත් හවුස් තුනේ ඒ කණ්ඩායමේ ළමයි ඒ කණ්ඩායම් නායකයට අනුගතව සුද්ධ කරලා පැය භාගයක් යනකොට මුළු ඉස්කෝලේම ලස්සනට පිරිසිදු වෙනවා දැක්කද? ආනයකද? සමස්ත කාර්ය පිළිවෙලට වෙනවා ඒ පද්ධති කොටස් වෙනම අයට බෙදලා දුන්නා. ඒ තමයි ශ්‍රම විභාජනය කියන්නේ. ඔබ දිකහින ගුරු අපි කරන්නේ දැන් උගන්වන එක දැක්කද? දැන් ක්ලාක්ලා ඉල්ල උගන්වන්න බෑනේ. ඒගොල්ලෝ ලිඛිත වැඩ කරන්නේ. වෛද්‍යරු ගන්නන්නේ නැහැ. දැන් අපිට බෙහෙත් කරනවා වගේ ඒගොල්ලෝ කරන්නේ ඉංජිනේරු කරන්නේ තව වැඩක් දැක්කද? කසල සෞදුකේ කරන්නේ තව වැඩක්. හරි ඔෆ්නේ. අතන ඔය තව වැඩක් කරන්නේ. ඔබට පේනවා මම කියන එක මේ නිදර්ශි මේ දැන් දාවේ. නිදර්ශි දැන් දාවේ. නිදර්ශි අසංගී ඔබ දැන් දාවේ. තාම කටාරණ